ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි අද දවසේදී අපේ විශේෂ ආකාරයෙන් යාඥා කරනු ලබනවා උසස් අධ්‍යාපනයේ නියැලී සිටින සෑම කෙනෙක් වෙනුවෙන් අපි ආරම්භක ගීතිකාව ලෙස ගායනා කරමු කල්වාරි කඳු පාමුලේ කල්වාරි කඳු පාමුලේ වැඳ වැටි අයදෙමු මෙසේ ඔබ ශ්‍රීලෙන් ජේසුනි සුව කරන්න සුව කරන්න සුව කරන්න දුක් ගාවිනා විඳිමින් ඔබ වහන්සේ කපාල කඳුහෙල් කරා පියමැන්නේ ජේසුනි අපේ පාපේනට වන්දි ගෙවන්නයි දුක් වේදනා විඳදරා දුක් ගාවිනා ගත පුරා කපාල කඳු හෙල් කරා ඔබ ගියේ අප පවුදරා ඔබ ගියේ අප පවුදරා උන්වහන්සේගෙන් සුවය ලැබුව හුඟක් අය සැනසීම ලැබුව හුඟක් අය දැන් ඒ කවුරුත් නැහැ හැබැයි දේව අම්මා හිටිය උන්වහන්සේත් එක්ක සුවලත් කිසිත් ළඟ නැතේ අම්මා පුතා ළඟ ඇතේ මුළු ලෝකයක් ළඟ ඇතේ සවියක් පුතුට දැන් නැතේ සවියක් පුතුට දැන් නැතේ ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයයි මාව සුව කරන්නේ ඔබ වහන්සේගේ ශ්‍රීලයයි මාව නිදහස් කරන්නේ ඔබ ශ්‍රීලයයි ජේසුනේ සුව කරන්නේ මා සැමදිනේ ඔබ පාමුලේ ජේසුනේ මගේ දුක කියා අඬමිනේ මගේ දුක කියා අඬමිනේ කල්වාරි කඳු පාමුලේ වැඳ වැටි අයදිමු මෙසේ ඔබ ශ්‍රීලෙන් ජේසුනි සුව කරන්න සුව කරන්න සුව කරන්න අපි මොහොතක් මිච්ඡතාරික සමය
ස්වාමීන් වහන්සේ අපට දුන්නු වරප්‍රසාදයේ කාලයක්. හරිම වාසනාවන්ත කාලයක්. අපිව දේව සම්මුඛයට ගෙනෙන කාලයක්. අපිව අපෙන් ඈත් කරන්නේ, මාව මගෙන් ඈත් කරන්නේ, මාව දෙවිඳුන්ගෙන් ඈත් කරන්නේ මාව පවුලෙන් ඈත් කරන්නේ පාපයයි. එනිසා අපි උන්වහන්සේට කියමු අපට කමා කරන්නයි කියලා. එකවරක් මා දෙස net යොමන්න කියලා. මගේ පාපයට සමාව දෙන්නට කියලා. මොකද උන්වහන්සේට විරුද්ධව මම පව් කළා. උන්වහන්සේගේ ඇස් සමුවේ මම නපුර සිදු කළා. දේව සම්මුඛයෙන් මාව ඉවත් කළේ පාපයයි. වරප්‍රසාද ජීවිතයෙන් මාව ඉවත් කළේ පාපයයි. එනිසා අපි උන්වහන්සේට කියමු මේ මොහොතේ මා කෙරේ එකවරක් සමිඳුනී net යොමා. මට සමාව දෙන්න. මට ශක්තියක් දෙන්න මගේ පව් පිළිගන්න. මා දෝවනය කරන්න එවිට මම පවිත්‍ර වන්නෙමි. මම හිමට වඩා සුදුවනසේ පවිත්‍ර කරනවායි කියලා මාව උන්වහන්සේ අපිට කියනවා. එසේනම් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපේම පෞකාර භාවය අපි පිළිගනිමු. අපි උන්වහන්සේ ඉදිරියේ සමවයි දෙමු. මා කෙරේ එකවරක් මා කෙරේ එකවරක් සමිඳුනේ net යොමා. මා කෙරේ එකවරක් සමිඳුනේ net යොමා. මට සමාව දෙන්න මගේ පව් සෝදන්න. මට සමාව දෙන්න මගේ පව් සෝදන්න. කුරුසයාගේ 1 ගී අංක 25. දහසකුත් එකවරක් ලබානිකවරෝපින් සිටි නමුත් ඔබ ඇසුරේ වැටුනි පාපෙට යදින්. සිටි නමුත් ඔබ ඇසුරේ වැටුනි පාපෙට යලිත්. සිතනම් කැමති ගත දුබලයි. මාංශය බලවත් වෙද්දී අපි අද වැටෙනවා. අපිට ශක්තිය දෙන්න ජේසුනේ. මාංශය බලගතුයි පාපයට සිත ලැබී මගේ පව් පිළිගන්න සමිඳුනේ අත දෙන්න. මගේ පව්
මා කෙරේ එකවරක් සමිඳුනේ නෙත් යොමා මා කෙරේ එකවරක් සමිඳුනේ නෙත් යොමා මට සමාව දෙන්න මගේ පව් සෝදන්න මට සමාව දෙන්න මගේ පව් සෝදන්න මගේ පසිඳුරන් පිනවමින් පස් පවට නතු වෙමින් මම ඔබ වහන්සේගෙන් ඈත් වෙලා ගියා. නිහඬව ඔබ වහන්සේ මා දෙස බලාගෙන සිටියා. කොයි වෙලාවෙද හැරිලා ඉන්නේ කියලා. පසිඳුරන් පිනවමින් පස් පවට නතු වෙමින් සිටින විට මා පාපෙන් කුරුසියයි නෙත ගැටුනේ සිටින විට මාවෙන් කුරුසියයි නිද ගැටුනේ ජේසුනේ ඔබ වහන්සේ කුරුස ගසේ ඉන්නේ මගේම පව් කඳ දරාගෙන නේද? තවත් පව් කරලා මම ඔබ වහන්සේගේ කුරුසියේ බර වැඩි කරනවාද? මගේ පව් කඳ දරා සිටින කිතු සමිඳුනේ යලින් පාපිට යන්න එපා මට ඉඩ දෙන්න යලින් පාවිට යන්න එපා මට ඉඩ දෙන්න මා කෙරේ එකවරක් සමිඳුනේ නෙත් යොමා මා කෙරේ එකවරක් සමිඳුනේ නෙත් යොමා මට සමාව දෙන්න මගේ පව් සෝදන්න මට සමාව දෙන්න මගේ පව් සෝදන්න සියලු බලති දෙවියන් වහන්සේ රතට රතේ තිබෙන අපගේ පව් කිලිට හිමට වඩා සුදුවනසේ පවිත්‍ර කරමින් අලුත් ජීවිතයක් අලුත් අධ්‍යාත්මයක් අපට දානය කරන සේක. ආමෙන්. Amen. ආමෙන්. Amen. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. වේවා. මහිම වේවා. මහිම වේවා. මහිම වේවා. මහිම වේවා. Praise the Lord. Praise the Lord. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, ස්වාමීන් වහන්සේට හුඟක් අය ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ විශාල ජනතාවක් අපිත් එක්ක එකතු වෙලා සිටිනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ දැන් අලුතින්ම YouTube තාක්ෂණය ඔස්සේ විවිධ රටවල් වල අය කුරුස දැහැනට කුරුස යාගයට අවුරුදු ගණන් සහභාගී වෙච්ච අය, ඒගොල්ලන්ට දැන් එය සජීවීව දැක ගන්නට ලැබීම ගැන උන්වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම එයාගේ ජීවිතවලට මේ ස්වාමීන් වහන්සේගේ වචනය ලොකු පිපාසාවකින් ඉන්න බව මට තේරුණා. මම ඒ අයගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ දෙය. ඒ තමයි දැන් අදත් උදේ පාන්දර 2යි මට දුරකථන ඇමතුමක් එනකොට. මොකද මම දවසකට නිදිය ගන්නේ පැය 4:00මාරක් 5ක් වගේ කාලයක්.
ඊයේත් ගොඩක් රෑ වෙලා එය YouTube එකට දාලා පස්සේ නිදිය ගත්තා. ඒගොල්ලෝ හිතන්නේ එතකොට දැන් මේ ස්වාමී රෑලි වෙනකන් ඇහැරලා තමයි ඉන්නේ කියලා. ඉතින් සමහර රටවල් වල ලංකාවයි අතර පැය 5-6ක වෙනසක් තියෙනවා. ඉතින් දුරකථන ඇමතුමක් දෙන්නට කලින් බලන්න දැන් ලංකාවේ වෙලාව කීයද කියලා. ඉතින් මම ඕනෑම වෙලාවක කැමති අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ස්වාමීන් වහන්සේගේ මැදිහත්කම ඉල්ලලා යාඥා කරන්න. ඉතින් ඒ ගැනත් හිතන්න. ඒ තුළ මම දැක්කේ උන්වහන්සේගේ වචනයට පුදුමාකාර පිපාසාවක් ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. අර ගීතාවලියේ 63 අපිට ප්‍රකාශ කරනවා මේ දෙය. ගීතාවලියේ 63 මට පසු ඔබ කියන්න. උන්වහන්සේ අපිට උන්වහන්සේ කෙරෙහි පිපාසයෙන් සිටින පුද්ගලයාගේ ස්වરૂපය අපිට එළිදරව් කරනවා ගීතාවලිය 63. දෙවිඳුනි මාගේ දෙවිඳුනි දෙවිඳුනි මාගේ දෙවිඳුනි දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මාහද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය. වියලි බිම ජලයට පිපාස වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී එන්නෙමි. ඔබේ ශුද්ධ ස්ථානයේදී මම ඔබ දෙස බලා ඕනෑකමින් සිටින්නෙමි. ඔබේ බලයද ඔබේ මහිමාලංකාරයද නරඹන්නෙමි. ඔබේ තිරපෙම මගේ ජීවිතයටත් වඩා මට අගනේය. මගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේය. මුළු ජීවිතයේදීම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබේ නාමයෙන් අයදෙමින් මම ඔබ දෙසට දෑත නගන්නෙමි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේගේ බලගත් වචනය ඒ ගීතාවලිය 63 අද අපි මෙනෙහි කරන්නට යන්නේ ඒ වචනයයි. ඒ බලගත් වචනයයි. ඒ වචනයයි අපිව පිපාසාවක් ඇති කළේ. ඒ වචනයයි අනිත් හැම දෙයකටම වඩා අපේ ජීවිතය තුළ උන්වහන්සේ කෙරෙහි ගිජුකමක් ඇති කෙරුවේ. අපි බොහෝ දේවල් පසුපස ගිජුකමින් හබා ගියා. නමුත් ඒ කිසි දෙයකින් අපිට සැනසීමක් නැහැ. The whole world is chasing after amorous desires and irresistible desires. But we can't find peace in it. We get lost in it. But it is only in the Lord we have true peace. Therefore, my heart always desires for God. Like the dry land, yearning for the running stream and the water, rain, my heart desires for God. මගේ හද උන්වහන්සේ කෙරෙහි පිපාසයෙන් පෙළෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. මන්ද ජීවනය දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. මේ දින 40 මුළුල්ලේම
අපගේ ජීවිතවලට ඒ පිපාසය ඇති කළේ උන්වහන්සේගේ වචනයයි. එසේනම් අපි උන්වහන්සේට ස්තුති කියමු. මං ආදර කුරුසයාගේ 2 කුරුස දහන 2 පොතේ ගීතිකාංක 64 අපි ගායනා කරමු. ජීවනය දෙන්නේ ඔබේ ශ්‍රී වචනේ. ජීවනය දෙන්නේ ඔබේ ශ්‍රී වචනේ මගේ දිවියේ සෑම මොහොතේ ආලේප කරමින් මගේ දිවියේ සෑම මොහොතේ ආලේප කරමින් प्रशंसा वेवा प्रशंसा वेवा मगे हदपतुलेन्म समिदुट प्रशंसा वेवा मगे हदपतुलेन्म समिदुट प्रशंसा මම ලෙඩ ඇඳේ වැතිරිලා ඉද්දී ජේසුනි ඔබ වහන්සේ මාව හොයාගෙන ආවේ. ඔබ වහන්සේගේ සුවයයි මාව හොයාගෙන ආවේ. ඔබ වහන්සේ මට සුවය දුන්නේ. ලෙඩ ඇඳේ වැතිරී දෙපාසරණ වී විවා හිඳින්දී ඔබේ ශ්‍රීලය මට සුවය දුන්නා. මා හිඳින්දී ඔබේ ශ්‍රීලය මට සුවය දුන්නා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ හදපතුලෙන්ම සමිදුට ප්‍රශංසා වේවා. මගේ හදපතුලෙන්ම සමිදුට ප්‍රශංසා වේවා. ණය බරින් පිරීලා මම ඉද්දී සිත සසල වෙලා ඉද්දී ඔබ වහන්සේ මට පිළිසරණේ උනේ. මට ශක්තියක් උනේ. ණය බරින් පිරීලා සිත සසල වේලා කුරුසියේ යට මා හඬත් දී මුදු හඬක් ඇසුණා. හැමෝම ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ හදපතුලෙන්ම සමිදුට ප්‍රශංසා වේවා. මගේ හදපතුලෙන්ම සමිදුට ප්‍රශංසා මගේ දැහැමි සිත බෙදලා මම පාපයට යනකොට ඔබේ ශ්‍රී වචනයයි මගේ සිත දවලා මාව පාපෙන් නිදහස් කළේ. ඔබ වහන්සේට ස්තුතියි ජේසුනි. දැහැමි සිත බිඳිලා පාපයට ඇදිලා ඔබේ වචනය
සිත දවත්දී පාපයෙන් මිදුනා ඔබේ වචනය සිත දවත්දී පාපයෙන් මිදුණා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මගේ හදපතුලෙන්ම සමිඳුට ප්‍රශංසා වේවා මගේ හදපතුලෙන්ම සමිඳුට ප්‍රශංසා වේවා. මගේ හදපතුලෙන්ම දෙවිඳුට ප්‍රශංසා වේවා මගේ හදපතුලෙන්ම දෙවිඳුට ප්‍රශංසා වේවා. මගේ හදපතුලෙන්ම සුරිඳුට ප්‍රශංසා වේවා මගේ හදපතුලෙන්ම සුරිඳුට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. දිවසවර යෙසායාගේ පොතේ 48 වෙනි පරිච්ඡේදයේ 17 සිට ශවිශුද්ධ තැනෙන් වහන්සේද වන සමිදානෝ මෙසේ වදාරන සේක. නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන යායුතු හරිමග නුඹලාට පෙන්වන නුඹලාගේ දෙවි සමිදානෝ මමය. නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම් මාගේ ආශිර්වාද නොසිඳී ගලන ගඟස්සේ නුඹලා කරා ගලා එන්නේය. මුහුදේ රළ පතරමෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේය. එසේනම් ඒ නොසිඳී ගලන ගඟක් මෙන් උන්වහන්සේගේ වචනය ගලා එද්දී ඒ ශ්‍රී වචනේ ආලෝකය අපට දෙන්නට කියලා අපි ආඥා කරමු. අපි ගායනා කරමු. නුසිඳී ගලනා දිය ඇල්ලක්සේ සම්මිදුන් වචනය ගලා ගලායේ නිදුන් වචන ගලා ගලායි. තෙමාහද පුරන් බවනසා තෙමාවද පුරන් බවනසා. නැවුම් බවක් නව පනක් ලබාදී වචනයානු ශ්‍රී වචනයානු ශ්‍රී වචනයානු ශ්‍රී
වචනයනු ශ්‍රී වචනයනු වාඩිවන්න. ප්‍රේමාන්ත සහෝදර සහෝදරයනි, හෙට අපි තාත්තල වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඉතින් මා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ සැඳැහැවත් ජනතාවගෙන් සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන අයටත් විශේෂයෙන්ම මම සිකුරාදා දිනය වෙන් කරලා තියෙනවා උදේ 8:30 ඉඳලා. ඒ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා ඉතින් කරුණාකර එදිනට පැමිණෙන්න. එහෙම නැත්නම් මොකද මගේ අනිත් වැඩ කටයුතු තියෙනවා. සමහර විට ඔබ ඇවිල්ලා රස්සාදු වෙලා යන්නට පුළුවන්. ඒ නිසා කරුණාකර ඒ දිනේ මම විශේෂ සූදානමක් ඇතිවයි ඒ කටයුත්ත කරන්නේ. ඒ නිසා කරුණාකර ඒ දිනේදී පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් යසායා 48 අපිට ප්‍රකාශ කළා 17 නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන නුඹලාගේ දෙවි සමිදානෝ මමය. මම ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, අපේ මේ ජීවිත ගමනේදී හුඟක් වෙලාවට අපිට මග වරදින තැන් තියෙනවා. අපි විසින්ම වරද්ද ගන්න තැන් තියෙනවා. එයට ප්‍රධානතම හේතුව තමයි අපි උන්වහන්සේව අතහැරලා උන්වහන්සේගෙන් පරිබාහිරව ගමන් කරලා අපේ ජීවිතේ අපි සුවය හොයාගෙන යද්දී, සැනසීම හොයාගෙන යද්දී, අපේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන යනකොට සමහර වෙලාවට හුඟක් අය මම්මුලා වෙලා තියෙනවා. Troubles are the decisive factor in our life. මේ කරදර තමයි අපේ ජීවිතයේ තීරණාත්මක මොහොතවල්. We are in dilemma which way to take. අපි ලොකු දෙගිඩියාවකින් පස්සේ වෙනවා කොයි මාර්ගයේද මම තෝරාගන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි අවශ්‍ය කරන්නේ අපි දේව සම්මුඛයේ ජීවත් වීමේ වැදගත්කම. Live in the presence of God, then He will teach you which way to take and which to not to take. අන්නේ ඒ අවස්ථාවලදී තමයි අපි උන්වහන්සේගේ ශ්‍රී වචනේ ආලෝකය හොයාගෙන යන්නට ඕනේ. ඒ වචනය තුල සමහර විට උන්වහන්සේ අපිට අපි නොසිතන මාවතක උන්වහන්සේ අපිව අරගෙන යනවා. උන්වහන්සේ අපට ආලෝකය දෙනවා. මොකද ශුද්ධාත්මයන් වහන්සේ ඒ දේ අපිට අවබෝධ කර දෙනවා. මම ඔබත් එක්ක බෙදාගෙන තියෙනවා. විශේෂයෙන්ම මම මේ දින 40 අත්දැකීම තුළ ඒ ඊටමත් බලගත් ලෙස අත්දකිනවා. ඒ තමයි එක අවුරුද්දක මම දින 40 පටන් ගන්නට ඉස්සෙල්ලා ඉන්දියාවේ ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකට ගියා ඥානකාන්තයකට. ඒ ඥානකාන්තයට ගිහිල්ලා එතනදී මම පාපොච්චාරණය කරලා ඒ පීතුමාන්ට කිව්වා මාව ආශිර්වාද කරන්නට කියලා. ඒ පීතුමා මං ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මම එතකොට සාන්ත පීතරේ සේවය කළේ.
උන්වහන්සේ මාව ආශිර්වාද කරලා උන්වහන්සේ එක දෙයක් මට කිව්වා ඔයාව දෙවියන් වහන්සේ සුවිශේෂ කාර්යයක් සඳහා තෝරාගෙන තියෙනවා. ඒ නිසා සුද්ධ ලියවිල්ල පිළිබඳව ඥානය ඉල්ලලා සුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්නයි. මට මේ පීතුමා කියපු දේ තේරුන්නේ නැහැ. ඉන්දියාවේ පොත්පත් එහෙම හරි ලාභයි. පස්සේ මම බෑග් එකක් පුරවලා පොත් තොගයක් අරගෙන ආව සුද්ධ ලියවිල්ල පිළිබඳව. තියෙන විවිධ පොත් ටිකක් අරගෙන ආවා. දැන් මේ පියතුමා කිව්වේ එහෙනම් මේ සුද්ධ ලියවිල්ල පිළිබඳ හොඳ අධ්‍යයනයක් මම කරන්නට ඕනේ. පැහැදිලි අධ්‍යයනයක් කරන්නට ඕනේ. දැන් ඔය 2004 වසරේදී විතර වගේ තමයි මේ සිද්ධිය වෙන්නේ. ඊට පස්සේ මන්ට ඇවිල්ලා දැන් මම මේවා ඔක්කොම පරිශීලනය කරන්නට පටන් ගත්තා. ඔක්කොම ටික කියවුවා. ගෙනාව පොත් ටික ඔක්කොම කියවුවා. කියවලා මට දැන් හරි සන්තෝසයි. මම දින 40ටම හැදුවා ලස්සන පොතක් හැදුවා. දැන් මම මේ දින 40 වෙනකන් බලාගෙන ඉන්නවා. දැන් පුළුවන් මට මගේ වැඩ පෙන්වන්න කියලා තමයි මගේ හිත කියන්නේ. දැන් මොකද ඔක්කොම රෙඩි පිට තියෙනවා. දැන් හැම එකක්ම දැන් මං පරිශීලනය කරලා ඔක්කොම තියෙනවා. මට මං ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුණේ. හරියටම ගුරු අඟහරුවාදා අලුබදාදට ඉස්සරෙන්දා මම ගැරඹුරු යාඥාවේ අත්දැකීමකට ගියා. උන්වහන්සේත් එක්ක. ඒතර උන්වහන්සේ මොකක්ද කිව්වේ? මගේ ළඟ තියෙනවා දැන් රෝල් බයින් කරලා පොත දින 40ටම අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙනවා. උන්වහන්සේ මට කියනවා සුද්ධාත්මයන් වහන්සේ මට කියනවා ටෙරන්ස් ඔක දාන්න පැත්තකට. ඔය ඔබ සූදානම් කරපු දේ ඔක්කොම පැත්තකට දාන්න. මම ඔබව මෙහෙවන්නම්. දවසින් දවස ඔබව මම මෙහෙවන්නම්. මට හරි ලෝභයි දැන් මම මෙච්චර ලස්සනට දැන් හදලා ඔක්කොම සූදානම් කරලා තින්නේ. කොහොමද මම මේක පැත්තකට දාන්නේ? ආයෙ මං යාඥා කළා. එතනදී තුන් වහන්සේ දුන්නු පණිවිඩය තමයි මම ඔබව මෙහෙවන්නම්. ඔන්න ඔතනදී තමයි මේ මට අද මතක් වුණේ මගේ බයිබලයේ මම එදා ඒ කොටස හයිලයිට් කරලා තිබුණේ රතු පෑනකින්. මේ කොටස තමයි උන්වහන්සේ මට දුන්නේ දැන් මං කියවපු දේව වචනය. ඒ තමයි සමිදානෝ මෙසේ වදාරනසේක නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන යා යුතු මඟ නුඹලාට පෙන්වන නුඹලාගේ සමිදානන් වහන්සේ මමය. නුඹලා මාගේ ආඥාවලට සවන් දෙන්න උනම් මාගේ ආශිර්වාද නොසිඳී ගලන ගඟක්සේ නුඹලා කරා ගලා එන්නේය. දැන් මේ වචනය තුල මාව පුදුම විදිහට ශක්තිමත් වුණා. අර මගේ මම ලෑස්ති කරපු ඒ දේ ඔක්කොම දැම්ම පැත්තකට. දැන් දවස ගානේ මෙහෙ රෙකෝඩ් කළා. දවස ගානේ මට හිතා ගන්න බෑ ඒ මොහොතේ ඒට අවශ්‍ය කරන දේව වචනය මෙන්න මගේ මුවට එනවා. ස්වාමීන් වහන්සේ දෙනවා. සුද්ධාත්මයන් වහන්සේ දෙනවා. ඊට පස්සේ මම රාත්‍රියේ මෙහෙ ආපහු ගිහිල්ලා අහලා බයිබලේ ළඟ තියාගෙන බයිබලේ පෙරලලා බලනවා මේ කියපු වචන හරිද මම බොරුවක්ද කියලා තින්නේ. හරියටම හරි. අන්න එතකොට තමයි මට තේරුනේ අර පියතුමා කියපු දේ සුද්ධ ලියවිල්ල පිළිබඳව ඥානය ඉල්ලලා සුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්න. එදා සිට මේ වන තෙක්ම ඒ සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ බලගත් වචනේ මාව ආලේප කරලා තියෙනවා. ඒක තමයි ලොකුම ශක්තියක් හැටියට මම දකින්නේ. ඒ නිසා මට පුදුමාකාර ආශාවක්
ගිජුකමක් දැන් තියෙනවා මේ උන්වහන්සේගේ වචනය කෙරෙහි කොච්චර දේශනා කෙරුවත් ඉවරයක් වෙන්නේ නැහැ. දින 40 ඒවා 22ක් දේශනා කෙරුවත් තවත් දේශනා කරන්නට තියෙනවා. මොකක්ද ඒකට හේතුව? නොසින්දී ගලන ගඟක්සේ ඒ උන්වහන්සේගේ වචනය ගලාගෙන එනවා. It's an unceasing stream. ඒ ගලාගෙන එනවා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි. උන්වහන්සේ කියනවා මුහුදේ රළපතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ. එසේනම් අර ගීතාවලියේ 63 අනාවරණය කරපු දේ වියලි බිම ජලයට පිපාස වන පරිදි මගේ සිත ඔබ වෙත ඇදී එනවා. මගේ හදේ ලොකු ගිජුකමක් ඇති වෙලා තියෙනවා ඔබ වහන්සේගේ වචනය කෙරෙහි. මෙන්න මේක තමයි මම දකින මේ දින 40 අත්දැකීම තුළ දකින ලොකුම ප්‍රාතිහාර්යයයි. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි එසේනම් ඔබත් ඒ ස්වාමින් වහන්සේගේ වචනයට ඇලුම් කරන්න. උන්වහන්සේගේ වචනයෙන් දවස පටන් ගන්න. බලන්න කොච්චර සාරවත්ද කියලා ඒ දවස අපි ස්වාමින් වහන්සේත් එක්ක උන්වහන්සේගේ වචනයත් එක්ක පටන් ගද්දි. ඔබ මගේ මීසං ගෘහයට ගිහිල්ලා බැලුවොත් එක්කුදු නිවුස් පේපර් එකක්වත් දකින්නට ලැබෙන්නේ නැහැ. පත්තර එකක්වත් නැහැ. මොකද ඉස්සර මම පුරුදු වෙලා හිටියා උදේ පාන්දර මම බ්‍රෙක්ෆාස්ට් එක ගද්දි උදේ ආහාරය ගද්දි පැත්තකින් තියෙන පත්තර ටික ඔක්කොම පත්තර ටික තියෙනවා. ඌව කියවලා තමයි පටන් ගන්න. ටික දවසක් යද්දි මට තේරුච්ච දෙයක් තමයි මේ පත්තර වල ඔක්කොම තියෙන්නේ නපුර අයහපත විපත අසුබ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. නෙගටිව් දේවල් තමයි තියෙන්නේ. එකකින් තමයි පටන් ගන්න වෙන්නේ මට දවස. ඒක මං අතහැරියා. ඒක අතහැරලා මම හිතාගත්තා මාවම ඩිසිප්ලින් කරගන්නව මම දවස පටන් ගන්නේ ස්වාමින් වහන්සේගේ වචනයෙන්. ඒ මම විතරක් පටන් අරගෙන නෙමෙයි මම මේ වචනයෙන් දවස පටන් අරගෙන ඒ වචනය ලක්ෂ සංඛාත ජනතාවක් එක්ක මම බෙදා ගන්න. පුංචි ආඥාවක් මාර්ගයෙන් ඒ වචනය බෙදා ගන්න. එතකොට ඒ අයටත් ඒක ලොකු ශක්තියක් වෙලා තියෙනවා. සමහරක් අය කියනවා "ෆාදර් අද ඔබ වහන්සේ මට උපු යාඥාව ප්‍රායක හරියට මටම කියපු දෙයක් වගේ." දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයි හරියට දෙමුහක් කඩුවක් වගේ. ඒ ජීවමාන වචනේ තමයි අපිව ජීවත් කරන්නේ, ඔබව ජීවත් කරවන්නේ, මාව ජීවත් කරන්නේ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මොකද්ද? යා යුතු හරිමඟ නුඹලාට පෙන්වන නුඹලාගේ දෙවි සමිදානෝ මමයි. එතකොට යා යුතු හරිමඟ අපිට පෙන්වන උන්වහන්සේ, ඒ යා යුතු නිවැරදි මාර්ගය අපිට පෙන්වන ස්වාමින් වහන්සේ, ඒ යා යුතු මාර්ගය අපිට පෙන්වා දෙන්නේ කුමකින්ද? ඒ යා යුතු මාර්ගය අපිට පෙන්වලා දෙන්නේ උන්වහන්සේ, මේ උන්වහන්සේගේ බලගත් වචනේ. ඒ නිසා උන්වහන්සේගේ මේ බලගත් වචනේ ඇසුරට එන්න. දේව වචනේ ඇසුරට එන්න. ඔබගේ ජීවිතේ කොටසක් කරගන්න. ජීවිතේ මොකද ගීතාවලියේම 119 අපිට ප්‍රකාශ කරනවා. ගීතාවලියේ තියෙන දිගම ගීතය තමයි 119 ගීතය. 119 105 උන්වහන්සේ අපිට අනාවරණය කරනවා මේ දේ. මොකද්ද කියන්නේ 119 105? මට පස්සේ ඔබ කියන්නේ
ඔබේ වචන අයියෙන් කියන්න ඔබේ වචන ඔබේ වචන මාගේ දෙපයට මාගේ දෙපයට පහනක්ය. පහනක්ය. ඔබේ වචන ඔබේ වචන මාගේ මාවතට මාගේ මාවතට එලියක්ය. එලියක්ය. බලන්න එතනදී ප්‍රකාශ කරනවා. Your word is the lamp to my steps and light to my path. දැන් අද අපි අඳුරේ අතපත ගාගෙන යන ලෝකයක් තියෙන්නේ. හැම තැනම තියෙනවා බොරු වලවල්. පෞල් ජීවිතය තුළ තියෙනවා බොරු වලවල්. තරුණ ජීවිතය තුළ තියෙනවා බොරු වලවල්. ළමා ලෝකයේ තියෙනවා බොරු වලවල්. අද අන්තර්ජාලය ඔස්සේ බොරු වලවල් හදලා තියෙනවා ගොඩක්. අපි මේ අන්ධකාරයේ අතපත ගාගෙන යන්නේ. යද්දී ඕකට වැටෙන්නට පුළුවන්. සමහර විට පෞල් පිටින් වැටෙන්නට පුළුවන්. දරුණු වහන්සේ අපිට කියනවා බලගත් වචනේ උන්වහන්සේ අපිට කියනවා ඔබේ වදන මගේ දෙපයට පහනක් මගේ මාවතට එලියක්. මේ වචනය තුල මට ආලෝකයක් දීලා තියෙනවා. දැන් එහෙනම් කුමටද හරි මාවතේ යන්න? මොකද උන්වහන්සේ කියනවා මාව හරි මාවතේ ගෙනියනවා. නිවැරදි මාවතේ ගෙනියනවා. ඒ නිවැරදි මාවතේ ගෙනියන්නට උන්වහන්සේ නිකම්ම නෙමෙයි තව ආලෝකයකුත් දීලා තියෙනවා. ආලෝකයකුත් දීලා තියෙනවා. මගේ දෙපයට පහනක් තියෙනවා. මාවතට එලියක් දීලා තියෙනවා. මේ උන්වහන්සේ පෙන්වන මාර්ගයේ යන්න. අද අපි තරුණ විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් යාඥා කරන උසස් අධ්‍යාපනය හදාරන දරුවෝ වෙනුවෙන් අද හොඳට ඉගෙනගත්ත දරුවෝ අද මේ සියලු දේ විනාශ කරගෙන බොරු අලවල් වල වැටිලා නැද්ද? තමුන්ගේ වයසට නොගැලපෙන සම්බන්ධතාවල පැටලිලා බොරු අලවල් වල වැටලා නැද්ද? එක දවසක් මම මුණ ගැහෙන්නට පැමිණියා දරුවෙක් යුනිෆෝම් එක පිටින් ඉස්කෝලේ වෙලාවක ආවේ. ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන දරුවෙක්. ඒ දරුවා ලොකු මට තේරුණා පුදුමාකාර කැළඹීමක් තුළ ඇවිල්ලා තිබුණේ. එයිලා මට කියනවා father I am fed up with this life now. Feel like committing suicide. මට මේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. මට ජීවිතේ නැති කරගන්න හිතෙනවා. I'm being used by someone. දැන් මේ දරුවව විනාශ කරලා එක්කෙනෙක් ලස්සන දරුවෙක් දුවෙක්. ඒ ලස්සනින් මේ දරුවව ප්‍රයෝජන අරගෙන මේ දරුවා විකුණන්නට පටන් අරගෙන. තාම A levels කරන්නේ. මේ දරුවා මට කියනවා father මාව තුන් පාරක්ම මාව ගබ්සා කරලා තියෙනවා. පස්සේ මම ඒ දරුවගේ අතින් අල්ලලා කිව්වා ඇයි දුවේ මේ වගේ දෙයකට ගොදුරුනේ? එතකොට ඒ දරුවා කියනවා ෆාදර් මෙතන එතනින් අල්ලන්න එපා. මට දීලා තියෙන බර්ත් කන්ට්‍රෝල් පිල්ස් මට ඇලර්ජි වෙනවා. දැන් මට උපත් පාලන එකක් මෙතනට දාලා තියෙන්නේ. තාම A levels කරා. මං ඔයාගේ දෙමව්පියෝ දන්නවද? දන්නේ නැහැ. මුලදී මමත් ඒකට ආශා කළා. මට සල්ලි හම්බ වෙනවා. අලුත් ෆෝන්ස් හම්බ වෙනවා. මම ඒකට ගිජු ලෙස මම ඇදිලා ගියා. නමුත් දැන් මට ඒ ජීවිතේ පා වෙලා තියෙන්නේ. මට තිත්ත වෙලා තියෙන්නේ. වයසක මිනිස්සුන්ට හිටම් මාව විකුණලා තියෙනවා හෙන ගණන් වලට. මේ දරුවා කියනවා මට දැන් මේකෙන් නිදහස් වෙන්නට ඕනේ. ලොකු බොරු වලක වැටිලා තියෙන්නේ.
දැන් ඒ දරුවගේ සියලු පැතුම් ප්‍රාර්ථනා බිඳ වැටලා තියෙන්නේ. රත්තරන් දුවේ පුතේ ජීවිතේ මෙන්න මේ දේ හරි දේ හරි විදිහට හරි තැනදී උත්තරේ දෙන්න හුඟක් අය yes and no පටලෝගන තියෙන්නේ. yes කියන තැනට no කියලා no කියන තැනට yes කියලා ජීවිතේ පටලෝගන තියෙන්නේ. ඔබේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔබ ඉහළට යන්නට නම් මෙන්න මේ කරුණු තුන හොඳට මතක තියාගන්න. ඒ තමයි අවශ්‍ය දේ මොකද්ද? අත්‍යවශ්‍ය දේ මොකද්ද? අනවශ්‍ය දේ මොකද්ද කියන එක හරියට අවබෝධ කරගන්න. අද මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හුඟක් අය ඉහළට ගිහිල්ලා ජයග්‍රහණයන් ලබාගෙන තියෙන්නේ කුමකින්ද? ඒ හරි දේ හරි ලෙස තේරුම් අරගෙන ක්‍රියා කරපු නිසායි. අත්‍යවශ්‍ය දේ කුමක්ද කියන එක අවබෝධ කරගත්ත නිසා සමහර වෙලට අනවශ්‍ය දේ සමහරක් අය අත්‍යවශ්‍ය කරගෙන තියෙනවා. පාසල් වයසේදීම ප්‍රේම සම්බන්ධතාව වලට පැටලිලා අද හුඟක් අයගේ ජීවිත බ්ලැක්මේල් කරලා තියෙනවා. අද ඒක ෆැෂන් එකක් බවට පත් වෙලා විවිධ සම්බන්ධතා ඇති කරගෙන ඒවා වීඩියෝ කරලා අන්තිමට බ්ලැක්මේල් කරනවා. මට දැන් පුළුවන් මේවා අන්තර්ජාලයට දාන්න මං කියන දේ කරන්නට ඕනේ. මේවා බොරු වලවල් නෙමෙයිද? අද දෙමව්පියෝ දරුවෙක්ව ඔය තත්ත්වයට ගොඩනගන්නට මොන දහදුකක් විඳිනවද? ගදවසක් මම පෞද්ගලික පාසලක උසස් පෙළ ළමයින්ට වැඩසටහනකට ගියා. බාලිකාවක මම ඒ දරුවන්ගෙන් ඇහුවා එක එක්කෙනාගෙන් ඇහුවා මාසෙකට ටියුෂන් වලට කීයක් වේදන් වෙනවද? ඒක සයන්ස් කරන අය. සමහරක් අය කිව්වා සමහරක් අය 20000ක් මාසෙකට යනවා. සමහරක් අය 15000ක්. ඔක්කොම 10000ට වැඩි. දැන් ඔච්චර මුදලක් හොයන්න දෙමව්පියෝ මොන දහදුකක් විඳින්නට ඕන. මේ දරුවන්ට අන්තිමට අමතක වෙනවා ඒ දේ. අමතක වෙලා මොකද වෙන්නේ? තමුන්ගේ ජීවිතය විනාශ වුණාට පස්සේ විනාශ වෙච්ච දරුවෙක් තමයි ඉතුරු වෙන්නේ. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ. අපි උන්වහන්සේට කියමු විශේෂයෙන්ම අද දවසේදී ඒ උසස් අධ්‍යාපනයේ නියැලී සිටින හැම දුවෙක් පුතෙකුටම මේ ස්වාමින් වහන්සේගේ බලගත් වචනය දෙපායට පහනක් කරලා දෙන්න. මාවතර ආලෝකයක් පෙන්නලා ඒ බොරු වලවල් වලින් ඒ දරුවන්ව නිදහස් කර දෙන්නට කියලා. අපි සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේ අප මැදට කැඳවා ගනිමු. අපි එක වචනයක් උන්වහන්සේට කියමු. ස්වාමීන් වහන්සේ එක වචනයක් කියන්න මේ දරුවන්ගේ ජීවිත ගොඩනගලා දෙන්න. මේ දරුවන්ගේ ජීවිත බේරලා දෙන්න. මේ බොරු වලවල් වලින් මේ දරුවෝ බේරලා දෙන්න. ඔබ වහන්සේ එක වචනයක් කියන්න ජේසුනේ. වචනයක් පවසන්න ජේසුනි. එක වචනයක් පවසන්න ජේසුනි. එක වචනයක් පවසන්න
වෙලා යතේ මගේ සිතට සහනයක් විගසෙනු ඇති මේ මොහොතේ බාර කරමු විශේෂයෙන්ම ජීවිතේ වැරදි තීරණ තීන්දුව අරගෙන සිටින දරුවන් ඒ දරුවන්ව හරි මාර්ගයට ගේන්න ජේසුනි ඔබ වහන්සේගේ බලගත් වචනේ මේ දරුවන් ආලේප කරන්න ඒ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විශ්වවිද්‍යාලවල අද ඉගෙනුම ලබන දරුවන් ඒ හැම දුවෙක් පුතෙක්ම ආලේප කරන්න මගේ සියලු ණය බරින් නිදහසක් ලැබෙයි විඩාබර වූ මගේ හදට සැනසුමක් ලැබෙයි ලොකු විශ්වාසයෙන් කියන වචනයක් පවසන්න ජේසුනි එක වචනයක් පවසන්න ජේසුනි ලොකු විශ්වාසයෙන් කියන එක වචනයක් පවසන්න ජේසුනි එක වචනයක් පවසන්න ජේසුනි අපේ වහන්සේට බාර කරමු මේ මොහොතේ සෙත් FM ගුවන් විදුලි නාලිකාව ඔස්සේ අපත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙනවා. එසේ උසස් අධ්‍යාපනය හදාරන අය, විදේශ රටවල උසස් අධ්‍යාපනය හදාරන අය, වෛද්‍ය විද්‍යාලවල ඉන්න දරුවන්, විවිධ අධ්‍යාපන කටයුතු, වෘත්තීමය අධ්‍යාපන කටයුතු වල නියැලලා ඉන්න දරුවන් අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. අද මේ විශ්වවිද්‍යාල පවා වැහිලා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කෙරෙද්දී නොයෙකුත් දුෂ්කරතා තුලේ ගමන යන්නට සිදු වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිත තුල ලොකු අසහනයක් ඇති වෙලා තියෙනවා. මානසික ආතතියෙන් තුල ගමන් කරන්න ආතතියෙන් තුල. ඒ දරුවන් මේ පවුලට ආශිර්වාදයක්ම කරන්න මුළු වසරක් පුරාවටම ඒ උසස් පෙළ හදාරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වුණා. ශුද්ධ ආත්මයන් වහන්සේ ඒ දරුවන්ගේ සිහිය නුවණ කැමැත්ත වහන්සේගේ දෑතට ගන්න. ඔවුන් අධ්‍යයනය කළ සෑම කරුණක්ද මතකෙන් ගිලිහි ගොස් තියෙන සෑම කරුණක්ද මතකයට කැඳවන්න. සියලු බිය සැක ඔවුන්ගේ සිත් තුළින් පළවා හැර වහන්සේගේ ශුද්ධ ආත්මයෙන් පූර්ණ කරන්න. ඒ දරුවන් මේ පවුල් වලට ආශිර්වාදයක්ම බවට පත් කරන්න. ඒ දරුවන් දෙමව්පියන්ගේ දෙනට කඳුලක් නොව දෙමව්පියන්ගේ ඒ සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරන දෙවිඳුන්ට ගෞරව බය භක්තිය තියෙන දරුවන් බවට පත් කර දෙන්න. අපි සප්‍රසාද වහන්සේ ඉදිරියේ ඒ හැම දරුවෙක්වම බාර කරමු. අපි උන්වහන්සේට කියමු උන්වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් ස්පර්ශ කරන්නට කියලා. විවිධ අසනීපතා තුළ එවැනි රෝගී තත්වයන් තුළ තම අධ්‍යාපන කටයුතු කරන දරුවෝ ඉන්නවා. විවිධ ආබාධිත තත්වයන් තුළ තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරන දරුවෝ ඉන්නවා. අප මාක්ස්ශ්‍රී ආයතනයේ දුලාංජලි දුව අය විශ්වවිද්‍යාලයේ ගුණම ලබන්නේ. ඒ දරුවා කොච්චර බැරි අමාරුකම් තුළද ඒ දේ කරන්නේ. විභාග වලට උත්තර දෙන්නට ඕනේ කකුලෙන් ලියන්නට වෙන්නේ. මේ ළඟදී දවසක් කිව්වා චූටි බාප්පා කියලා මට කියන්නේ. චූටි බාප්පේ විභාගේ තිබුණා මගේ කකුල් දෙක ගොඩාක් රිදෙන්න ගත්තයි කියලා. ඔබ වහන්සේ දරුවාව ශක්තිමත් කරන්න. ඒ සමීර කියන දරුවා කකුල් දෙකම නැහැ. ඒ දරුවත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. විවිධ දුෂ්කරතා මැද
අද එවැනි අධ්‍යාපන කටයුතු වල නියැලෙන ගොඩක් දරුවන් සිටිනවා. විවිධ ආබාධයන් තුල ඒ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉහළට යන දරුවෝ ඉන්නවා. සුදු ස්වාමීන් වහන්සේ දරුවන්ව ආශිර්වාද කරන්න. ඒ වගේම විවිධ මත්ද්‍රව්‍ය වලට, මත් කුඩු වලට, ගංජා වලට ඇබ්බැහි වෙච්ච විශ්වවිද්‍යාල දරුවෝ ඉන්නවා. උසස් අධ්‍යාපනය හදාරන දරුවෝ ඉන්නවා. අසබි දේවලට යොමු වෙච්ච අය ඉන්නවා. ඒ හැම කෙනෙක්වම ජේසුස් වහන්සේ නිදහස් කර දෙන්න. ඔබ වහන්සේගේම සුවය දෙන්න. ඔබ වහන්සේගේ රැකවරණය ආරක්ෂාව දෙන්න. අපි ඔබ වහන්සේගේම දෑතට බාර කරනවා ස්වාමීනි. ප්‍රාතිහාර්යයක් ඉල්ලලා ඔබ වහන්සේට අපි මෙසේ මොරගසනවා ශුදෝ ස්වාමීනි. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ දුක් පියදුරැලා වසංගතද වනසා සුවසහනය ලැබ දෙන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ සමීදුනි ඔබගේ උන්වහන්සේ ස්වර්ගයෙන් පූපෙවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ප්‍රියයක මහෝත්තම දෙවි පියාණෙනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේ ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනස්සාපනයක් තුළින් වතනව සිතේ රාගන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. ශුදෝ ස්වාමිනී, උසස් අධ්‍යාපනයේ නියැලී සිටින සියලුම දූ දරුවන් ඔබ වහන්සේ ආශිර්වාද කොට සියලු නපුරේ බලවේග සහ වහල්කම් වලින් ඔවුන් මුදා ඒ දරුවන් එම පවුල් වලට ආශිර්වාදයක්ම කළ මැනව. ශුද්ධාත්ම සත්වරමින් ඔවුන් පුරවාලුව මැනව. ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්.
කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේමින් කල්වාරි කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගතු කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ හේලයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලමින් ගලන